හරි මට කියන්න අමුතුකම ඩිස්කනෙක්ට් වුණොත් කනෙක්ට් කරගන්න කියලා. ඒ කියන්නේ Zoom එකේ විනාඩි 40 ඩිස්කනෙක්ට් වෙන එක මම අප්ඩේට් කරලා ඒනවල තාම අප්ඩේට් කරලා නැහැ වගේ එක. කමන්නේ අදට අපි කරන්න වෙනවා. හරි තාම කට්ටිය එකතු වෙනව නේද? හරි. හරි. මේ අහගන්න වේන් එකක් කියන්නේ මොකද්ද? ශිරාවක්. ආර්ටරි එකක් කියන්නේ ආර්ටරි එකක් කියන්නේ අපි ධමනියක්. ආර්ටරි. හරි. ඒ level වලදී ඉගෙන ගන්න ඇති. අපි ඉගෙන ගත්තේ ශිරා සහ ධමනි කියලා විතරයි. වේන් සහ ආර්ටරි කියලා ඉගෙන නැහැ. වේන් කියන්නේ ආර්ටරි කියන්නේ මොනවා? ඉංග්‍රීසි වචන. හරි. එහෙනම් මතක තියාගන්න මම කියන්නේ ගියේ වේල් එකක් ඇතුළට තමයි අපි ඖෂධ ලබා දෙන්නේ. අපි කියනවා මේකට ඔයාලගේ වීඩියෝ ඕෆ් කරගන්න මොකද ස්ලෝ වෙන්න පුළුවන් මේක. හරි. වේල් එකක් ඇතුළට ලබා දෙන්නේ ඖෂධ අපි කියනවා ඒවා පැරන්ටරල් රූට් එක කියලා. ඕක අහගන්න. මේකත් හොඳට අහගන්න. පාසල් දෙකක් අතර හරි ඉන්ටර් ස්කූල් හරි රටවල් දෙකක් අතර ඉන්ටර් නැෂනල් නේද? ජාතීන් දෙකක් අතර. හරි ඉන්ටර් කියන්නේ දෙකක් අතර. එකක් අතර කියනවා අපි මොකක්ද කියන්නේ? එකක් ඇතුලේ. හරි ඉන්ටර් මොකක්ද ප්‍රශ්නයක් දාලා තියෙනවා. හරි එකක් දාලා දිනවා. මෙසේජ් එකක් කමන්නේ. ඒක බලන්න. හරි. රයිට්. එක පාසලේ ඇතුලේ මොකක්ද අපි කියන්නේ? ඉන්ට්‍රා ඒක තමයි වචනේ ඉන්ට්‍රා. එක රටක් ඇතුලේ ඉන්ට්‍රා කන්ට්‍රි නැත්නම් ඉන්ට්‍රා අයිලන්ඩ්. හරි? ඒ වගේ වේල් එකක් ඇතුලේ කියන එක තියෙන මොකද්ද? ඉන්ට්‍රා. හරි? වේල් එකක් ඇතුලේ ඉන්ට්‍රා වීනස්. ඔයාලා අහලා තියෙනවනේ වීනස් කියන්නේ කවුද කියලා නේද? වීනස් මම කියවල මම දන්නේ. වීනස් කියන්නේ කවුද? වීනස් කියන්නේ කාගේ කවුද? සිහිනයේ අධිපති දෙවියා කවුද? මෝෆියස්ගේ බිරිඳයි නේද? රයිට්. ඉන්ට්‍රාවීනස්. හරි ඉන්ට්‍රාවීනස් කියන්නේ මොකද්ද? ඉන්ට්‍රාවීනස් කියන්නේ කෙලින්ම ශිරාවක් ඇතුළට ඖෂධයක් ලබා දෙනවා. ඒකට ඉන්ට්‍රාවීනස් කියලා කියනවා. මසල් එකක් ඇතුළට දෙනවා නම් ඉන්ට්‍රාමස්කියුලර්. හරි? ඉන්ට්‍රාමස්කියුලර්. ඔය වගේ අපිට ඩෝසේජ් ෆෝම් දෙන්න පුළුවන්. ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියලා මේකෙන් ඉන්ටර්නල් එකත් ආය වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනකට. හරි? ඉන්ටර්නල් එක ආය කොටස් තුනකට බෙදනවා මේ විදිහට. මොකද්ද? හරි? මොකද්ද? පළවෙනි එක තමයි ඕරල් මුඛ මාර්ගයෙන් දෙන ඒවා. ඊළඟ තමයි පැරන්ටරල් රුධිර සංසරණයට දෙන ඒවා. හරි ඊට පස්සේ ඔය අතරමැදි අවස්ථාවක් තියෙනවා හැම යට තැම්පත් කරන්න පුළුවන් අවස්ථාවක්. අපි කියන එකට ඉම්ප්ලාන්ට්. හරි ඔන්න ඕක මම ඔය විදිහට වර්ග තුනකට බෙදුවා. මොකද්ද? ඉන්ටර්නල් ඩෝසේජ් ෆෝම් වර්ග තුනයි. හරි මොනවද? ඕරල් ඉම්ප්ලාන්ට් පැරන්ටරල්. මේවා ඔයාලගේ නෝට් එකේ නෑ. මම මේ කියන ගමන් ෂේප් එකේ දාගන්න. හරි oral ඇයි ෂේප් එකේ නෑ ලියා ගන්න. හරි oral implant parenteral. හරි මොනවාද ක්‍රම තුන? oral implant කියේ හැම යට ඔයාලා දැකලා ඇති සමහර අයගේ විශේෂයෙන් family planning කරන කට්ටියගේ මෙන්න මේ ස්ථානයේ හරි ටියුබ් 6ක් හෝ 3ක් ටියුටි අර ස්ට්‍රෝ තියෙන බීම බට හරි සෙන්ටිමීටර එකක විතර ස්ට්‍රෝ 3ක් විතර මෙතන තැම්පත් කරනවා. බෙහෙතක් අඩංගු කරලා තියෙනවා. හරි ඒක ඉම්ප්ලාන්ට් එකක්. ෆැමිලි ප්ලෑනින් වලට. අය හැමදාම බේත් දෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ. ඒක මොකද උන්නේ මෙතන තැම්පත් කරනවා උඩ ඩයක් විතර රිලීස් කරන ඩ්‍රග් එක. හරි ෆැමිලි ප්ලෑනින් වෙනවා.
ඒක බබේ කඩන්න ඕන නැති මොන වෙන්නේ ඉතලා මේක ගලවන්න හරි ගලවන්නේ මේ කැලරි ගලවලා අයින් කරන්න පොඩි කට් එකක් දැම්ම අතට දැම්පත් හරි ඒවා තමයි ඉතින් මොනවද මෙන්න මේ දේවල් ටික හරි මොනවද ඕරල් ඒවා තමයි මොනවද ටැබ්ලට් syrup capsule tablet syrup capsule ඊට පස්සේ කණිකා වර්ග granules අපි කියනවානේ granules කියලා. කණිකා කියන්නේ මොනවද? කණිකා කියන්නේ මොනවද? මෙන්න මේ වගේ දේවල්. powder කීපයක් එකතු කරලා හදන එකට කියන අපි කණිකාවක් කියලා. හොඳම උදාහරණය වැලිතල පහදනකොට. මොකද වෙන්නේ? චූටි පවුඩර් වලක් එකතු කරලා කණිකාවක් හදනවා. ඒවට කියනවා අපි granules කියලා. කියනවා. හරි? right. granules. tablet, syrup, capsule, granules. හරි? implant වලට හොඳම උදාහරණය තමයි no plant brand name එක no plant තව තියෙනවා jadel හරි ඒවා ඉමෝල් කියලා බේත් විදිනේවා ඒ කියන්නේ ආමරයට තැම්පත් කරනවා හරි right ඊට පස්සේ parenteral ඒවට intravenous ශිරාවක් ඇතුළට අපි මේවට තමයි අපි IV කියලා කියන්නේ. IV. ඊට පස්සේ intra muscular muscle එකක් ඇතුළට IM. හරි? ඊට පස්සේ හැම අතරට subcutaneous හරි SC තවන intraspinal spinal cord එක ඇතුළට හරි intraspinal හරි ඔය වගේ ඒවා දාන්න පුළුවන් right එහෙනම් මතක තියාගන්න ඔන්න internal dosage form ටික හරි ඔය විදියට අපි වර්ග කරනවා internal dosage form මොනවද oral implant parenteral දැන් මම යනවා external පැත්තට හරි external dosage form වර්ග කරනවා according to the state of matter පදාර්ථයේ ස්වභාවය අනුව හරි පදාර්ථයේ ස්වභාවය අනුව මම කොහොමද වර්ග කරන්නේ ඔය බලා ගන්න මම ගන්නවා එලෙවල්දී පදාර්ථය කොහොමද අපි බෙදුවේ ඝන ද්‍රව වායු සහ නේද අර්ධ ඝන මොනවද තියෙන්නේ solid semi solid liquid and gas කොහොමද හරි externally පාවිච්චි කරන gas කියන්නේ බලන්න මොනවාද ලිට්‍රෝ අයෝන් මොනවාද ලිට්‍රෝ ලා ඕවර් නේ externally පාවිච්චි කරන gas නම් නිර්වින්දනය කරන්න ගන්නේ නේද ඔයාලා දන්නවා ඒකෙන් විතරක් නිර්වින්දනය කරන්න NNO කියන්නේ NNO නෙමෙයි N කියන්නේ N2O nitrous oxide මේ පේන්නේ නැද්ද පේන්නේ නැහැ ඒක නේ liquid gas ටික මම උඩින් ලියන්නම් gas එතන solid
semi solid liquid gas එක ඔයාලට පේන්න තියෙන මම පොඩ්ඩක් මෙතන ලියන්නම් gas හරි gas වර්ග මොනවද nitrous oxide N2O ආයෙ පුළුවන් අපිට ගන්න මොන වගේවද ඔය inhalers වල තියෙන gas ඒවට අපි නමක් කියනවා aerosols 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 හරි ආයෙ පුළුවන් gas මොනවද medical gases oxygen nitrogen හරි ඕන carbon dioxide හරි තව ඕන ethylene oxide හරි ඔහොම දාන්න ඔය ඇති ඔයාලට ඇති හරි දාගන්න ඕන gas වර්ග nitrous oxide aerosols oxygen nitrogen carbon dioxide solid වර්ග මොනවද අපි පාවිච්චි කරන්නේ ඝන වර්ග බාහිර ආලේප කරන්න ඝන මොනවද ගන්නෙ ඔයාලා ගන්න මොනවද උදේට හැමදාම ඔයගොල්ලන් කියන්නේ මොනවද පවුඩර් හරි පවුඩර් වර්ග ඔයාලා දන්නවා නේද පොඩි ළමයි දාඩියට ගන්න පවුඩර් කැලමයින් පවුඩර් ඒකත් හරි semi solid මොනවද අර්ධ ඝන ඒකත් ඔයාලා දන්නවා ඔයාලා හැමදාම පාවිච්චි කරන උදේට මොනවද cream gel cream වර්ග gel වර්ග ආයෙ මොනවද ආයෙ මොනවද මොනවද hey paste පාප් අර ක්‍රිකට් ගහද්දි මොනවද පුරා ගාවින්නේ සුදු පාට පාප් ටිකට් එක මිස්ටර් කරපු පාප් නෙමෙයි එකක් එක જાතියක් හරි paste cream gel paste ආයෙත් balm වර්ග ointment already ඕවා තමයි අර්ධ ඝන හරි ointment ඊට පස්සේ liquid වර්ග ඔයාලා දන්නවා ගොඩාක් liquid වර්ග තියෙනවා බාහිරින් පාවිච්චි කරන ඇහැට කනට නහයට දාන බින්දු වර්ග eye ear nasal drops බින්දු drops හරි ඊට පස්සේ mouth wash කට හොදන ඒවා උගුර හොදන ඒවා gargle හරි body lotion ඇඟේ ගාන lotion වල හරි lotion හරි ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා අපි දාන්න උදාහරණ දෙකක් තුනක් හරි මොනවාද liquid වර්ග ඔයාලා liquid පේන්නේ නැතුව ඇති මම liquid එකක් මෙතනින් ලියන්නම් liquid මොනවාද liquid වර්ග වල ලියන්න පුළුවන් ඔයාලට mouth wash gargle පේන්නේ නේ gargle උගුරකට හොදන ඒවා ඊට පස්සේ තාපුලුවන් මොනවා කියවද drops බින්දු eye ear nasal නහයට කනට ඇසට drops ඔය නේද මේ ඇතිනේ right දැන් බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔයාලට මේ dosage form classification එක නිකන් සරලව මතක තියාගන්න dosage forms can be classified into mainly two types internal dosage form external dosage form internal dosage form also can be divided into three parts oral implant parenteral right? Oral there are several examples tablet syrup capsule and granules implants no plant and jadel parenteral intravenous intramuscular subcutaneous intraspinal intraarticular කොහොම ගොඩාක් තියෙනවා the letter is not clear letter clear නැත්නම් මම මේක තව ක්‍රමයක් දෙන්නම් පැහැදිලි නැහැ කියලා නේද හරි හරි මම තව ක්‍රමයක් එක දෙන්නම් ඔයාලා ඒක බලන්න මට විනාඩි 5ක් දෙන්න හරි ඊට ටික අපි කොහොම කරගියා හරි ඊට පස්සේ external dosage form solid semi solid liquid gas right solid semi solid liquid and gas right
අපි මෙහෙම කරමු. මේක ඉස්සලාම දාගන්න. හරි? මේක ලියා ගන්න මම එතකන් මේ ටික සෙට් කරන්න. හරි. දැන් මම හිතන්නේ මේ ෆ්‍රේම් එකක් මම හදාගන්නම්. හරි. කරන්ටල් එකේ තුන්වෙනි වචනේ ලියේ නැහැ. කරන්ටල් එකේ තුන්වෙනි වචනේ තමයි subcutaneous. right. හරි. මම තව ඩික්කි මේක මේ ඊළඟ ඩිස්කනෙක්ට් වුණාට පස්සේ ආපහු කනෙක්ට් කරනකොට මම මේක චෙක් කරලා තියන්නම්. නැත්නම් ඔයාලගේ පාඩමට බාධා ඕකේ. හරි. අපි යමු ඕකෙන් ඔයාලගේ පළවෙනි ටියුස් එකට මෙන්න මේ ටියුස් එක අපි යමු. මේක නෙමෙයි. introduction and lesson 1 එන්න මෙතනට යන්න. හරි ඔයාලා ටියුට් එකට මේ ටියුට් එකේ පළවෙනි පිටුවට යන්න. හරි. right මම මේක ටිකක් ලාර්ජ් කරලා පෙන්නන්නම්. ඔයාලා මම හිතන්නේ ගන්න ඇති නේද? මොකද print out එක කරන් තියාගන්න ඇති නේද? මගේ මතකෙට නම් මම දැම්මා වගේ මතකයි මේක. හරි. ඔක කොහොම කියන ගමන් අපි මේක දිහා බලමු. හරි. හරි. right. අපි යන්නේ මේකට ටියුට් එකට. ඔයාලා මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි? සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එකේ oral solid dosage form වලින් ගන්න පටන් ගන්න. දැන් මම අර orally කිව්වනේ orally ගත්ත solid ටික මොකද්ද? oral එක තමයි tablet, capsule, syrup,
මොනවද? අගේ මයික් එක කොහොමද කියනවා? පොඩ්ඩක් අඩු වෙනවා. ඔයාලගේ මයික් එකක් ඕෆ් කරගන්න. මම හිතන්නේ මම යූස් කරා. හරි? රයිට්. මෙන්න මේවයි ඕරල් oral solid dosage form. ඕක ගන්න හොඳට මේ පාඩම අහගන්න ඉතින් මෙයාට. හරි? oral solid dosage form. ඔයාලා ඉගෙන ගන්න oral solid dosage forms මොනවද? oral solid ඒවා තමයි මොනවද? මුඛමාර්ගයේ ඉස්සේ ගන්න solid වල. ටැබ්ලට් සිරප් වලද නෑ. ආය මොනවද? ආය තමයි capsule. අනිත් එක තමයි granule. හරි? තවෝනම් powder. powder එකතු කරගන්න granule ගන්න නම් powder. ඔවත් දාන්න. හරි? powder වල. එහෙනම් මතක තියාගන්න මෙන්න මේවා තමයි සාමාන්‍ය oral solid dosage form. මේ වගේම common එකක් තියෙනවා. පොදු එකක් තියෙනවා. මොකද්ද මේ common එක? common එක තමයි මොකද්ද ඕනම පොඩි ළමෙක් අහපුවම කියන එක. මොකද්ද ඕනම පොඩි ළමෙක් අහපුවම කියන්නේ? ඕනම පොඩි ළමෙක් අහපුවම කියනවා මොකද? ටැබ්ලට් සහ පෙති සහ කරල්. හරි ටැබ්ලට් and capsule තමයි common oral solid dosage form. හරි ඉතින් අපි මේ common oral solid dosage form එකක් ගත්තොත් එහෙම මතක තියාගන්න මේ ඉන්න මේවා. මොකද්ද? ටැබ්ලට් එකක්. ටැබ්ලට් එකක් ගත්තාම මේ ටැබ්ලට් එක අපේ එන්නට ගන්නකොට වෙන දේවල්. ටැබ්ලට් එකේ මොනවද තියෙන්නේ? ඕගොල්ලන් ඕනම ඩෝසේජ් ෆෝම් එකක් හැදිලා තියෙන්නේ මොනවගෙන්ද? API වලින්. API කියන්නේ active pharmaceutical ingredient. සක්‍රීය සංඝටකය. හරි? active pharmaceutical ingredient එකකින්. හරි සක්‍රීය සංඝටකයෙන්. ඕගොල්ලන් active pharmaceutical ingredient. හරි active pharmaceutical ingredient එක. මොකක්ද ඒ? ඒ කිව්වේ මොනවද? active pharmaceutical ingredient කිව්වේ ඔයාලා රොටියක් හදන්න ගියත් ඒකේ මොනවද තියෙන්නේ? පාන් පිටි, පොල් නේද? ඔය වගේ දේවල් තියෙන්නේ. හරි. ඊට අමතරව මොනවද දාන්නේ? වතුර දානවා, හරි ලුණු කෑලි දානවා, කරපිංච දානවා, මේ ඔක්කොම දානවා. හරි. ඒක නිසා මතක තියාගන්න active pharmaceutical ingredient සක්‍රීය සංඝටක. ඒකට අමතරව ඩෝසේජ් ෆෝම් එක ආයෙ තියෙනවා මොනවද? අමතර ද්‍රව්‍ය. හරි? excipient. හරි? excipient තියෙන්න ඕනේ. අමතර ද්‍රව්‍ය තියෙන්නම ඕනේ. ඒ නිසා මතක තියාගන්න සාමාන්‍යයෙන් ඩෝසේජ් ෆෝම් එකක් කියන්නේ excipient සහ active pharmaceutical ingredient එකතුවක්. හරි? ඒක නිසා ඩ්‍රග් එකක් ඕරලි ගත්තාම මේ මිනිස්සයා මොකද කරන්නේ? මොනවා පෙත්තක් බිව්වාම මොකද වෙන්නේ? ආමාශයට යනවා. හරි? ඕරලි ගත්තාම ඔන්න පෙත්තක් බොනවා දැන්. බිව්වාම මොකද වෙන්නේ? ආමාශයට යනවා අන්න ස්රෝතේ දිගේ. ඉසොෆේගස් නේද? අන්න ස්රෝතේ ඉසොෆේගස්. අන්න ස්රෝතේ දිගේ ගමන් කරනවා මේ ප්‍රදේශයට. ගමන් කරපුවාම මොකද වෙන්නේ? ආමාශයේදී හරි මොකද වෙන්නේ? ગેස්ට්‍රික් ජූස් එකට අපේ ආමාශය යුසයට එකතු වෙනවා. එකතු වෙලා කාරණා දෙකක් සිද්ධ කරනවා. මොනවද මේ කාරණා දෙක? එකක් තමයි පළවෙනි කාරණාව තමයි මේ ඩ්‍රග් එක මේ කැලි වලට කැඩෙන්න ඕනේ. මම මේකට වචනයක් දෙනවා disintegration.
disintegration කෑලි වලට කැඩෙනවා මේ කෑලි වලට කැඩුණාට මදි මේක ඩ්‍රග් එක මොකද වෙන්න ඕනේ දිය වෙන්නත් ඕනේ ඊළඟට මේ ગેස්ට්‍රික් ජූස් එකේ දිය වෙන්න ඕනේ ඒකට මම වචනයක් දෙනවා මොකද්ද dissolution දිය වෙනවා දිය වුණාටත් මදි ඊළඟට වෙන්න ඕනේ දේ මොකද්ද ඊළඟට වෙන්න ඕනේ දේ තමයි මේ dosage form එක දැන් දිය වෙලා තියෙන්නේ ඒකෙන් active pharmaceutical ingredient එක නිදහස් වෙන්න ඕනේ API මොකද වෙන්න ඕනේ නිදහස් වෙන්න ඕනේ කොහෙද gastric juice එකට හරි දැන් නිදහස් වුණාම මොකද්ද වෙන්න ඕනේ නිදහස් වෙලා නිකන් ඉන්න බෑ gastric juice එක ඇතුලේ මොනවද වෙන්න ඕනේ එයා ආමාශය බිත්තිය හරහා රුධිර සංසරණයට එකතු වෙන්න ඕනේ මේකේ ඉඳන් මේකට ද්‍රව්‍ය ගමන් කරන්න ඕනේ ආමාශය බිත්තිය කියන්නේ ජීව පටලයක් හරි මොකද බයොලොජිකල් මෙම්බ්‍රේන් එකක් මේ ජීව පටලය හරහා ගමන් කරන්න ඕනේ හරි ඒකට අපි කියනවා මොකක් කියලාද යම් කිසි ද්‍රව්‍යයක් හරි ජීව පටලයක් කරනවා රුධිර සංසරණයට එකතු වෙනවා කියන අපි මොකක් කියලා උරා ගන්නවා කියලා කියනවා absorption පළවෙනි කාරණේ නම් මොකද වෙන්න ඕනේ යම් ද්‍රව්‍යයක් absorb වෙන්න ඕනේ absorption වෙන්න ඕනේ හරි පළවෙනි කාරණය orally ගන්න ද්‍රව්‍යයක් absorb වෙන්න ඕනේ උරා ගන්න ඕනේ ඒ කියන්නේ it is the transfer of active pharmaceutical ingredient to the systemic circulation රුධිර සංසරණයට සංස්ථානික සංසරණයට through the මොකක් කරාද biological membrane and absorption කියන්නේ මොකද්ද it is the transfer of active pharmaceutical ingredient through the biological membrane දැන් ඔයාලගේ ටියුබ් එක ගන්න චුට්ටකට හරි ටියුබ් එක ගන්න හරි ඕකේ තියනවා බලන්න වචනයක් මේ මෙතන බලයි ටියුබ් එකේ මම ඒක කොහොම පෙන්නන්න යන්න මේ ටියුබ් එකේ මේ මෙතනට එන්න absorption හරි absorption of drug මෙන්න මෙයා මේ මාතෘකාව මෙතනට නෙමෙයි එන්න ඕනේ හරි මම එතන ওই මාතෘකාව කපන්න එතන වැරදීමකින් මෙතන ඇවිත් තියෙන්නේ හරි මේ මෙතනට හරි ওই පින්තූරයක් තියෙන්නේ ඊළඟ පිටුවේ උඩටම තමයි එන්න ඕනේ මාතෘකාව absorption කියලා දාන්න හරි ඔතන ඇති මෙන්න මෙහෙම එකක් definition එකක් it is the transfer of a drug from its site of administration to the bloodstream හරි ඒ කිව්වේ මොකද්ද ඇතුල් කරපු තැන ඉඳන් රුධිර සංසරණයට එකතු වීම තමයි absorption කියලා දීලා තියෙන්නේ හැබැයි ඔතන වචනයක් අඩුයි නේද ඔතන දාන්න through the blood stream කියලා මෙතන ඉඳන් ලියවෙන්න ඕනේ through the blood stream මම ඒක ලියන්නම් මෙතනින් එහෙම දාගන්න through the blood stream sorry through the biological membrane through the biological membrane ජීව පටලයක් කරහා through the biological membrane හරි නේද එහෙනම් absorption කියන වචනේ හරි හරි ඔන්න පළවෙනි කාරණේ වුණා absorption දැන් මොකද කරන්නේ මේ absorb වෙලා විතරක් මදි හරි දැන් මේ රුධිර සංසරණයට එකතු වෙච්ච කෙනා මොකද වෙන්න ඕනේ ඊළඟට රුධිර සංසරණයට එකතු වෙච්ච කෙනා මොකක් වෙන්න ඕනේ මේක රුධිරය ඔස්සේ ඇඟ පුරා ගමන් කරන්න ඕනේ නේද ඉස්ලාම් heart එකට ගමන් කරන්න ඕනේ heart එකෙන් තමයි පම්ප් කරන්නේ ඇඟ පුරාම හරි එහෙනම් එයා තව වැඩක් කරන්න ඕනේ මේ ඩ්‍රග් එක මෙතනට ආවනේ නැත්නම් එයාව ගෙනියන්න ඕනේ ඇඟ පුරා ගෙනියන්න කවුද ඉන්නේ බලාගෙන ඒ බලාගෙන වාහනයක් ඉන්නවා දැන් මම පාරට ගියපුවම මාව ගෙනියන්න බස් එකක් හරි මොකක්වත් තියෙන්න ඕනේ හරි වෙහිකල් එකක් තියෙන්න ඕනේ ඒ වගේම අපේ ඇඟෙත් තියෙනවා මොකද්ද වෙහිකල් එකක් ඒ තමයි මොකද්ද
අපේ ඇඟේ ප්‍රෝටීන් තියෙනවා. මොකක්ද වැඩිපුරම තියෙන ප්‍රෝටීන් එක? ඇල්බියුමින්. ඇල්බියුමින් විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙයි. මේ මොනවත් ආපහු කනෙක්ට් කරගන්න. ඇල්බියුමින් දැන් මොකද කරන්නේ? මේ ඇල්බියුමින් එක මොකද කරන්නේ? බැඳෙනවා ඩ්‍රග් එක. හරි? ඩ්‍රග් එක ඇල්බියුමින් එක බැඳලා මොකද කරන්නේ? එයා යනවා ඇඟ පුරාම යනවා. අපි ඒ ගමන් කිරීමට කියනවා පැතිරෙනවා කියලා. ඩිස්ට්‍රිබියුෂන්. හරි? එහෙනම් පළවෙනි කාරණේ හරි ඇබ්සෝර්බ් වුණා. දෙවෙනි කාරණේ තමයි ඩිස්ට්‍රිබියුෂන්. ඩිස්ට්‍රිබියුෂන් අපේ ඇඟ පුරා ගෙනියනවා ඩ්‍රග් එක. දැන් ඩ්‍රග් එක හැම වෙලේම ඇල්බියුමින් එක්ක බැඳලා ඉන්නේ. ඇක්ෂන් එකක් දෙන්න පුළුවන්ද? අපි හැම වෙලේම තව කෙනෙක් එක්ක බැඳලා ඉන්නවා නේද? ක්‍රියාකාරී වෙන්නේ. ඇල්බියුමින් වලින් ගැලවිලා අයින් වෙන්න ඕනේ. එතකොට තමයි එයා ෆ්‍රී වෙන්නේ. හරි? මේ ඩ්‍රග් එකකට එහෙම වෙන්න ඕනේ. එයා ෆ්‍රී ඩ්‍රග් එකක් වෙන්න ඕනේ ඇක්ෂන් එක දෙන්න. ෆ්‍රී ඩ්‍රග් එකක් වෙන්න නම් මොනවා වෙන්න ඕනද? ඇල්බියුමින් වලින් ගැලවෙන්න ඕනේ. දැන් ඔන්න මෙයා අපි ඇගේ අදාළ සයිට් එකට ගියා. දැන් පැනඩෝල් නම් බිව්වේ මේ වේදනාව අඩු කරගන්න. දැන් මොකද වෙන්නේ? මෙයා යනවා දැන් ඩ්‍රග් එක යනවා රුධිරය ඔස්සේ අදාළ සයිට් එකට. දැන් මෙහෙම සයිට් එකේ මේ හරිය සයිට් එක ලබන කරන්න. හරි? මේවා ටිකක් අයින් කරන්න ඈ. දැන් සයිට් එකට ගිහිල්ලා මොකද වෙන්න ඕනි? මෙයා ඇල්බියුමින්ගෙන් ගැලවිලා අයින් වෙන්න ඕනි. හරි? මොකද දැන් ඇල්බියුමින් එක බැඳලා ඉන්නේ. හරි? දැන් ඔන්න ඇල්බියුමින් එක ගැලවුණා මෙයා. ඕම ආව දැන් මෙයා දැන් ෆ්‍රී ඩ්‍රග් එකක්. නිදහස්. හරි? ෆ්‍රී ඩ්‍රග් එකක්. ෆ්‍රී ඩ්‍රග් එක මොකද වෙන්න ඕනේ? දැන් ගිහිල්ලා අපේ ඇඟේ සෛලවල තියෙන විශේෂිත ස්ථාන හරි කෙමිකල් වලට සංවේදී විශේෂිත තැන් තියෙනවා. ඒවට කියනවා අපි රිසෙප්ටර්ස් ප්‍රතිග්‍රාහක කියලා කියනවා. සිංහලෙන් කියනවා නම් රිසෙප්ටර්ස් නේද? සිංහලෙන් රිසෙප්ටර්ස්. හරි? ඉංග්‍රීසියෙන් ප්‍රතිග්‍රාහක. නේද? right. රිසෙප්ටර්ස්. හරි? රිසෙප්ටර්ස් එක්ක බැඳෙන්න ඕනි මෙන්න මේ කියන ඩ්‍රග් එක. එතකොට තමයි ඇක්ෂන් එක දෙන්නේ. හරි? then it will elicit the action. action එකක් ක්‍රියාත්මක වෙන්නේ ඕම් උතනින් තමයි. දැන් මොකද වෙන්නේ? පැරසිටමෝල් කියන අණුව ගිහිල්ලා පැරසිටමෝල් වලට සංවේදී රිසෙප්ටර් එකත් එක්ක බැඳුනහම මොකද වෙන්නේ? අපේ වේදනාව උණ අඩු කරන්න පටන් ගන්නවා. හරි? ඒක තමයි ඇක්ෂන් එක. හරි? ඇක්ෂන් එක. දැන් මොකද වෙන්නේ? හැම වෙලේම මේක බැලලා හිටියොත් එහෙනම් හැම වෙලේම උණ අඩු වෙනවා උණ නැති තත්ත්වෙටපත් වෙනවා. එහෙමද? නෑ ඒක හරියන්නේ නෑ. මොකද කරන්න ඕනේ? මෙයා වහාම ගලවලා අයින් කරන්න ඕනේ රිසෙප්ට් එකත් එක්ක. හරි? ඒකෙන්ද ඊළඟ මොකද කරන්නේ? මෙයා ගැලවිලා යනවා කොහෙද? ආපහු ඇක්ෂන් එක කියලා ගැලවිලා යනවා. අක්මාව හරහා ගමන් කරනවා. අක්මාවේදී යම් කිසි ප්‍රමාණයක් බිඳ වැටෙන අක්මාව මෙහෙ තියෙන්නේ නේද? අක්මාවේදී බිඳ වැටෙන ඩ්‍රග් එක බිඳ වැටලා අපි ඒකට කියනවා මෙටබොලිසම් කියලා. පරිවෘත්තිය. හරි? මෙයා වෝටර් සොලියබල් ෆෝම් එක වල ජල ද්‍රාවී මට්ටමට තියෙනවා. ගෙනල්ලා ඉවරලා මොකද කරන්නේ? ජල ද්‍රාවී එක්කෙනා අපේ ඇඟෙන් එළිය දාන මූත්‍රා හරහා හෝ මලපා හරහා එළිය දානවා. අපි ඒක කියනවා එලිමිනේෂන්. අතරේ කාරණේ එලිමිනේෂන්. එහෙනම් අපි මොකද කරේ? අපේ ඇඟ මේ ඩ්‍රග් එකට කාරණා හතරක් කළා. පළවෙනි එක ඇබ්සෝර්බ් කරා, දෙවෙනි එක ඩිස්ට්‍රිබියුට් කරා, තුන්වෙනි එක ඇක්ෂන් එකක් දෙන්න රිසෙප්ට් එකත් එක්ක බැඳුනා, තුන්වෙනි එක පරිවෘත්තිය ලක් කරා මෙටබොලිසම්. පරිවෘත්තිය ලක් වෙච්ච කෙනා එළියෙන් එළියට දාන්න ඕනේ. එයාට කියනවා එලිමිනේෂන් කියලා. එලිමිනේෂන්. එහෙනම් මතක තියාගන්න එහෙනම් ඩ්‍රග් එකක් අපේ ඇඟ විසින් ඩ්‍රග් එකට කරන කාරණා හතරක්. මොනවද? ඇබ්සෝර්ප්ෂන්, ඩිස්ට්‍රිබියුෂන්, මෙටබොලිසම්. ඒ කියන්නේ මොකද්ද? යම් ඩ්‍රග් එකක් අපේ ඕරලි ගත්තාම ගෑස්ට්‍රික් ජූස් එකේ දිය වෙන්න ඕනි. ඒ දිය වුණාම අපි කියනවා ඒකට ඩිසින්ටිග්‍රේෂන්, ඩිසොලූෂන් වෙන්න ඕනි. ඩිසොලූෂන් වුණාට පස්සේ ඒ ක්‍රියාව නිදහස් වෙන්න ඕනි ඇබ්සෝර්ප්ෂන් පූල් එකට. හරි? අපේ ආහාර ජීවන පද්ධතියේ
පුරා ගන්න පූල් එකට නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙච්ච කෙනා ජීව පටලයේ හරහා රුධිර සංසරණයට එකතු වෙන්න ඕනේ. ඒකට කියනවා අපි ඇබ්සෝප්ෂන් කියලා. එයා පැතිරෙන්න ඕනේ ඇල්බියුමින් එක බැඳලා ඇඟ පුරා. ඒකට කියනවා අපි ඩිස්ට්‍රිබියුෂන් කියලා. එයා නිදහස් වෙනවා ෆ්‍රී ඩ්‍රග් එකක් එනවා රිසෙප්ටර් එකත් එක්ක බැඳෙනවා. ඒක තමයි ඩ්‍රග් එක අපේ ඇඟට කරන දේ. ඕක ඉස්සෙල්ලාම අපි ඩ්‍රග් එක අපේ ඇඟට කරන දේ කියන්න පටන් ගත්තා. මොකක්ද උනේ? ෆ්‍රී ඩ්‍රග් එකක් වෙලා රිසෙප්ටර් එක බැඳලා ඇක්ෂන් එක දෙන එක තමයි ඩ්‍රග් එක අපිට කරන්නේ. ඔච්චර අපි ඩ්‍රග් එකට කරේ. මොකද උනේ? දිය කරගත්තා, කැලරි වලට කඩාගත්තා, ඇබ්සෝබ් වුණා, හරි? ඩිස්ට්‍රිබියුට් වුණා. එයා පරිවර්තනය ලක් කරා එළියට යනවා. What body does to the drug? අපේ ඇඟ විසින් ඩ්‍රග් එකට කරපු දෙයට අපි නමක් කරනවා ෆාමකෝකයිනටික්. ෆාමකෝකයිනටික්. මොකද්ද? ෆාමකෝකයිනටික්. හරි? ෆාමකෝකයිනටික්. හරි? ඊළඟට what drug does to our body? And what drug does to our body? Pharmacodynamic. මොනවද එන කාරණා දෙක? pharmacokinetic තියෙනවා, pharmacodynamic තියෙනවා. pharmacokinetic කියන්නේ what body does to the drug. අපේ ඇඟ විසින් drug එකට කරන දේ. pharmacokinetic වලදී step 4යි. මොකද්ද? absorption, distribution, metabolism, elimination. ADME නේද? ADME මොකක්ද එහෙනම්? absorption, distribution, metabolism, elimination. disconnect වුණොත් connect කරගන්න. right. ADME pharmacokinetic. what body does to the drug. pharmacodynamic. what drug does to our body. drug එක අපේ ඇඟට කරේ මොකද්ද? රිසෙප්ටර් එක බැඳුනා ඇක්ෂන් එක දුන්නා. ඔච්චරයි කරේ. හරි? ඒකට කියනවා ෆාමකෝඩයිනමික්. දැන් ඔයාලගේ ටියුට් එක ගන්න. ඔයාලගේ ටියුට් එක මම මේ ගාම දාන්නම්. ටියුට් එකේ print out එකක් අරන් තියාගන්න. right? alright. ඔක තමයි ටියුට් එක. මේකේ බලන් යන්න. මෙන්න මේ කොටස් ටික. right. මම ඔය කියන්න යන්නේ මේ ටික බලන්න මම වේගෙන් කියන්න යනවා මම පැහැදිලි කරේ ඔච්චර ඔය ටික API කියන්නේ මොකද්ද active pharmaceutical ingredient හරි මම ඒක ලියුවා බෝඩ් එකේ powder granule capsule tablet the most common dosage form ඒවා තමයි common dosage form tablet and capsule most famous oral solid dosage form හරි ගොඩක් ප්‍රසිද්ධ මේවා when oral dosage form is administered orally behetak api dunnot mukha margayen dunnot the API should release from dosage form to absorption pool hari mokada wenna one aniwarenma sakriya sangatake dosage form ekin ape absorption pool ekata release wenna ona hari nidahas wenna ona api ekata kiyenawa gastric and intestinal juice ape amasayika saha antrayika juice hari then the drug API should pass biological membrane මොකද කරන්නේ ඊට පස්සේ API අපේ ජීව පටලය හරහා යන්න ඕනේ මොකද ජීව පටලය ආමාශයක බිත්තිය හරි ඊට පස්සේ and get absorb blood serum හරි රුධිර සංසරණයට එකතු වෙනවා හරි රුධිර සංසරණයට එකතු වෙනවා ඊට පස්සේ කියනවා it will bind to plasma protein උතන plasma protein කියන දර වරහන් විතර දාගන්න albumin plasma protein එක albumin එක බෙදෙනවා හරි plasma protein and get distribute throughout the body දැන් මොකද වෙන්නේ අංග පුරාම පැතිරෙනවා when this happen මේක වුණාම the concentration of the drug reach කියන්නේ ළඟා වෙනවා reach therapeutic level in the body අන්න අපේ ඇඟට වාසි සහගත මට්ටමට ලං වුණා කියලා ඒකේ තේරුම therapeutic level in the body highlight කරගන්න therapeutic level in the body